නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අතීතය අනාගතය වර්තමානයේ කියනා වූ කාලත්‍රයට සම්බන්ධ සියලුම ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය පටිච්ච සමුප්පාද චතුරාර්ය සත්‍ය ධර්මයන් හේතුඵල ධර්මයන් පරිපූර්ණ මනාවට අවබෝධ කරගත්තා වූ විසුතුරු ඥාන සම්පත්තියක් ਸਰවචතා ඥානයක් ඇත්තා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අර්ථය ධර්මයේ නිරුක්තිය ප්‍රතිභාණය කියනා වූ සිව් පිළිසිඹියාපත් මහා ඥාන ධර්මයන්ගෙන් උත්තරීතර භාවයටපත් වුණා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සංසාරයේ හේතුඵල ධර්මයන්ට යටත්ව ඇතිවීම නැතිවීමට යටත්ව උප්පත්තිය ව්‍යාධි ජරා මරණ ආදී ශෝක පරිදේවයන්ගෙන් දුක් විඳින්නා වූ අනන්ත සත්ත්ව සමූහයා කෙරෙහි පිහිටුවා ගත්තා වූ මහා කරුණා ඥානින් සමන්නාගතව ලෝකයාට පිහිට වීමට ලෝකේ පහළ වී වදාළා වූ මහා කරුණික තථාගත සර්වච්ඡ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මම සිතසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා. ඒ ශාන්තිනායක ධර්මරාජානන් වහන්සේගේ විසිතුරු ප්‍රඥාවෙන් අවබෝධය කොටගත්තා වූ දැකවදාලා වූ ඒ උතුම් වූ ධර්මස්කන්ධයට නිර්වාණ ධාතුවට මාර්ගඵල ධර්මයන්ට දේශනා කොට වදාලා වූ අනන්ත අපරිමහාන ගුණ ඇත්තා වූ ඒ ධර්මස්කන්ධයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා. ඒ ධර්මයේ පිහිටා මනාකොට ධර්ම මාර්ගයේ ගමන් කොට කෙලෙසුන් නිවාගෙන නිර්වාණ ධාතුවට වැඩම කොට වදාලා වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයේ පිහිටියා වූ ශ්‍රාවක ස්ථානයේ පිහිටියා වූ ඒ අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝ රත්නයට මම නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා. ඒ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ ආනුභාව බලයෙන් ධර්ම රත්නයේ ආනුභාව බලයෙන් සංඝ රත්නයේ ආනුභාව බලයෙන් ඒ අනන්ත ගුණ ඇති ත්‍රිවිධ රත්නයේ කෙටි වේලාවකට හෝ සිතින් සිහිපත් කොට මානසිකාර්ය වශයෙන් පවත්වාගෙන ඇති කරගත්තා වූ කුසල චේතනාවන්ගේ ආනුභාව බලයෙන්ුත් මේ පින්වත් අසාගෙන සිටින්නා වූ සියලුම දෙනා මේ මොහොත දක්වාම උපදවාගත්තා වූ මහානුභාව සම්පන්න විසිතුරු පින්කම් වල ආනුසංස වශයෙන් ඒ ආනුභාව බලයෙන් පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාව බලයෙන් අදත් මේ ධර්ම කරුණු ටික ඊටමත් හොඳින් අවබෝධ කරගන්න වටහා ගන්න තේරුම් ගන්න හැම දිනාටම ඥාන ශක්තිය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවට කිසියම් ඇතුළතින් හෝ බාහිර වශයෙන් කිසිම විදිහක මාර බාධක ධර්මයක් ඉදිරිපත් නොවේවා. නීවරණ ධර්මයන්ගෙන් පීඩාවක් ඇති නොවේවා. සිහිය නුවණ මතු වේවා. ප්‍රඥාවෙන් මේ කරුණ ටික තේරුම් ගන්නට හැකි වේවා. ඒ වගේම මේ ධර්මයේ ඇසීම ධර්ම අවබෝධයට හේතු වෙන්නා වූ උතුම් වූ මාර්ගයක්ම ප්‍රතිපදාවක්ම වේවා. මේන් කෙලවර නිවෙනෙම සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. මේ ආශිර්වාද කරමින් අපි මේ වෙලාවට මම හිතාගෙන ඉන්නා වූ ධර්ම කරුණ ටිකක් කියලා දෙනවා. ගිය අවස්ථාවේ මගේ මතකයේ හැටියට අපි කතා කළා සීලය පිළිබඳව. ඒ කියන්නේ අපි ආරම්මන ප්‍රත්‍ය පිළිබඳව මේ කතා කරගෙන ඉන්නේ. ඉතින් ආරම්මන ප්‍රත්‍ය අපි මුලින්ම පටන් ගත්තේ කොහොමද මේ කුසල ධර්මයකට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන ආකාරය. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ කියන මේ මාතෘකාව යටතේ තමයි අපි කතා කරගෙන ආවේ. ඉතින් උපෝසතයක් සිද්ධ කරාම මේ උපෝසතය මෙනෙහි කරන විදිහ අපි කතා කරා. ඊළඟට පෙර සිද්ධ කළා වූ
ඒ හොඳකම් ඒ වගේම යහපත් දේවල් පිළිබඳව හිතනකොට ඒ හිතවිලි එයට අරමුණු වෙන්නා වූ දේවල් අපි මෙනෙහි කරා. අද මම මේ පින්වතුන්ට මතක් කරන්නේ මේ අපි ගිය පාර ධානය පිළිබඳව කිව්වේ නැහැ. මේක අද කතා කරන්නේ කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ ධානා වුට්ඨහිත්වා ධානම් පච්චවික්කිතී කියන කොටසේ ඉඳලා. ධාන කියලා කියනවා සමාපatti වශයෙන්ුත් ඒ කෘත්‍ය වශයෙන්ුත් කියලා. අංග වශයෙන් අපි මේ ටික කතා කරමු. ඉස්සෙල්ලා මාත්‍රිකාව හිතේ තියාගනිමු. මාත්‍රිකාව මොකද්ද? කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චයේන පච්චයෝ. කුසල ධර්මයක් කුසල ධර්මයකට අරමුණු වීම වශයෙන් ප්‍රත්‍ය වෙනවා කියන කතාව. ඒ මාත්‍රිකාව ඒ ශීර්ෂයේ හොඳට අපි හිතේ තියාගන්න. ඒක යටතේ තමයි මේ වෙලාවේදී මේ කාරණේ කියන්නේ. ධානා වුට්ඨහිත්වා ධානං පච්චවෙක්කති කියලා කියනවා. එතකොට ධානා වුට්ඨහිත්වා කියලා කියන්නේ ධානයෙන් නැගී සිට කියන එකයි. ධානයකින් නැගී සිටින්ට නම් පළමු කොටම ධානයට යන්න ඕනේ. ධානයට බැස ගන්න ඕනේ. ධානයට සමාපatti වශයෙන් එක්කාසු වෙන්න ඕනේ. ධානයට සමාපatti වශයෙන් ඇතුළු වුණා වූ එක්කාසු වුණා වූ කෙනෙකුට තමයි ධානයෙන් නැගිටින්න ගොඩ වෙන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් බෑනේ. ධානය කියලා කියන්නේ පළමුවෙන් වඩනකොට ඒක කුසල සිතක්. සූත්‍ර ක්‍රමවල හැටියට ධාන තිබෙනවා 8ක්. ඒ ධාන 8 ප්‍රථම, ဒုတိ ය, තතිය, චතුර්ථ වශයෙන් කියන රූපාවචර 4යි. ඊළඟට අරූපාවචර වචන 4යි. හැබැයි මේ විස්තරාත්මකව කතා කරන අභිධර්ම විග්‍රහයේ හැටියට ප්‍රථම ධානයේ අංග වශයෙන් දෙකට බෙදලා ඒක රූපාවචර ධාන 5ක් වෙනවා. අනිත් ඒවා 4ම තමයි. ඉතින් 9ක් වෙනවා. ඉතින් මේ ක්‍රමයේ හැටියට අපි හිතමු ධාන 5 ක්‍රමයේ හෝ ධාන 4 ක්‍රමයේ රූපාවචර වශයෙන් ගත්තම මේ විදිහට සිද්ධ වීමක් වෙනවා. සිදුවීමක්. අපි ඒක හොඳට හිතේ අපි මේ ඇසීම් වශයෙන් මෙනෙහි කිරීම වශයෙන් අපි ඇති කරගනිමු. දැන් ඉස්සර වෙලාම ප්‍රථම ධානයේ ලබන්න ඕන කියලා හිතමු. ප්‍රථම ධානයේට ශක්තියක් තියෙන්න ඕන. ප්‍රථම ධානයේට අවශ්‍ය කරන්නා වූ ගුණ සම්පත්තියෙන් යුක්ත වෙච්ච කෙනෙක් ඉන්න ඕනේ. ඊළඟට හොඳ පින්වන්ත හිතකින් ඉපදිච්ච කෙනෙකුත් වෙන්න ඕනේ. හොඳ පුණ්‍ය ශක්තියකින් ඉපදිච්ච කෙනෙක්. භාවනා කරන තාලියේ දැකගෙන අසාගෙන කල්යාණ මිත්‍ර ආශ්‍ර සම්පත්තිය ලං කරගෙන විග්‍රහ ලබාගෙන විස්තර ලබාගෙන දැන් භාවනාවකට යනවා. ඒ භාවනා කරන්ට යනකොට ගන්නවා ආලෝකාදී පඨවේ කසින ආදී වශයෙන් කසින හෝ ආලෝක කසිනයක් හෝ එහෙම නැත්නම් ධ්‍යාන උපදවන්න පුළුවන් ආකාරයේ නිමිත්තක් ගන්නවා. ඒ නිමිත්තත් එක්ක හිත පවත්වලා ඒ නිමිත්තත් එක්ක එක්කාසු කරලා ඊට පස්සේ ඒ ලබාගත්තා වූ ආධ්‍යාත්මික ප්‍රතිභාග නිමිත්තක්, ඒ කියන්නේ ලබාගත් ආලෝකමය වශයෙන් හෝ වේවා ලබාගත් නිමිත්තක්, හිතට හසු කරගත්ත යම්කිසි නිමිත්තක් මුල් කරගෙන ඊට පස්සේ මෙයාගේ හිත ධානාගත වෙනවා. ඒ කියන්නේ ආනාපාන සතිය හෝ වේවා, කසින ධානය භාවනාවක් හෝ වේවා, වෙනත් භාවනාවක් හෝ වේවා කරලා මෙයාගේ හිත ධානයක් තුරට යනවා. මේ කෙනෙකුගේ හිත ධානයකට සමවදින්ට ධානයකට ඇතුල් වෙන්න ලං වෙනකොට, කිට්ටු වේගෙන එනකොට
ඇති වෙනවා එක්තරා විදිහක ධානයේට ඇතුල් වීම වශයෙන් පහළ වෙන්නා වූ චිත්ත වීතියක්. දැන් ඉස්සර එතකොට ඇහෙන්න පුළුවන් කෙනෙකුට ඉස්සර චිත්ත වීති පහළ වුණේ නැද්ද? ඉස්සර වෙලා චිත්ත වීති පහළ වුණා. ඒ පහළ වුණේ අර භාවනා කරපු භාවනා නිමිත්තට අනුකූලව. ඒ කියන්නේ භාවනාව තුළින් හදාගත්ත මතුවෙච්ච ප්‍රතිභාග නිමිත්ත අරමුණු කරගෙන තමයි ඉස්සෙල්ලා චිත්ත වීති ගොඩ පහළ වුණේ. ඒකට කියනවා එහෙම ඒ ධානා අරමුණ අල්ලගෙන පවත්වන එකට කියනවා පරිකර්ම කරනවායි කියලා, ක්‍රියා කරනවා, මෙනෙහි කරනවා කියන එක. ඒකට හතියක් ඕන මානසික වශයෙන්. හැබැයි ඒක ධානයක් නෙවෙයි. ඒක අරමුණ හිතේ දරාගෙන ඒකත් එක්ක අල්ලගෙන ඉන්න එකක්. ඊළඟට මේ ප්‍රතිභාග නිමිත්ත අර ක්‍රියා කර මෙනෙහි කර ඒකත් එක්ක හසුරුවනකොට ඒකෙන් අර හොඳට හිත මේරීම් ස්වභාවයට භාවිත ස්වභාවයටපත් වෙලා ඊට පස්සේ හොඳට ශක්ති සම්පන්න වුණයින් පස්සේ ධානයකට ගොඩවීම වශයෙන් චිත්ත වීතියක් පහළ වෙනවා. ඉස්සෙල්ලා ඒ චිත්ත වීතිය පහළ වෙන. එතකොට භවංග චලන උපච්ඡේද මනෝද්වාර ආවර්ජන ඊළඟට පහළ වෙනවා ජවන්සිත. හොඳ ඥාන සම්පයුක්ත. ඒ කියන්නේ මහා ඥාන මනෝද්වාර ආවර්ජන පහළ වෙලා ඊට පස්සේ ඒ මනෝද්වාර ආවර්ජන වලින් ඉස්සරහට පහළ වෙන හොඳ ඥාන සම්පයුක්ත සිත් ටිකක්. ඒ සිත් වලට නම් ගත කරනවා ඒ ක්‍රියා හැටියට පරිකර්මසිත, උපචාරසිත, අනුලෝමසිත, ගෝත්‍රභූසිත කියලා ওই විදිහට ওই මනෝද්වාර චිත්තයෙන් පස්සේ සිත්යස් පහළ වෙලා ඊට පස්සේ පහළ වෙනවා ඒ ටික ඉවර වුණාට පස්සේ විතක්කයක් තිබෙන, ਵਿਚාරයක් තිබෙන, ඒ වගේම ප්‍රීතියත් හොඳට තිබෙන, සැපයත් හොඳට තිබෙනා, ඒකාග්‍රතාවයත් හොඳට පිරී තිබෙනා වූ හිත් ටිකක් පහළ වෙනවා. ආන්න ඒ හිත් ටික පහළ වෙනවට කියනවා ප්‍රථම ධාන හිත පහළ වෙනවයි කියලා. ඒ කියන්නේ දැන් ඉස්සර වෙලා ඔය සිත් පේලිය හොඳට මතක තියාගන්න භවංග චලන උපච්ඡේද මනෝද්වාරාවර්ජන ඊට පස්සේ පහළ වෙන පරිකර්මය උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා සිත් ටිකක් එතනින් පස්සේ පහළ වෙනවා ධානාගත වීම වශයෙන් කුසල් සිත් ටිකක් පහළ වෙනවා. ඒ තමයි ප්‍රථම ධාන කුසල චිත. ඒ කුසල සිත එක වතාවක් විතර පහළ වෙලා ඒ වගේම නැති වෙලා යනවා. ඊට පස්සේ සිත ඇති වෙලා නැති වෙලා ගියාම නැවත අර ඒකට ගොඩ වෙලා මතක් කරලා මේ ධානසිත හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ඒකට ගොඩ වෙන්න හදන්න ඕනේ. එතකොටත් අර විදිහට පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රක ඇවිල්ලා අර ධාන වලට යනවා. මේ විදිහට ධාන හොඳට හිතට හසු කරගත්තයින් පස්සේ ඒ කියන්නේ ධානයේ තුල හොඳ සැපයක් තිබෙනවා. ඒකත් එක්ක ඉන්න විතක්කයක් තිබෙනවා. ඒකත් එක්ක හැසිරෙන ਵਿਚාරයක් තිබෙනවා. ඒ වගේම ප්‍රීතියක් සුඛයක් තිබෙනවා. ඒකාග්‍රතාවයක් තිබෙනවා. මේ විදිහට ධාන අරමුණට එල්ල වෙච්ච ධාන අරමුණත් එක්ක හොඳට ලංව මේ අංගත් එක්ක වැඩ කරන හිත පහළ වෙලා දැන් නැති වෙලා යනවා. දැන් ඔක හොඳට පුරුදු කරගත්තයින් පස්සේ ඔකට සමවදින්න පුළුවන්. දැන් මේ විදිහට සමවැදීමක් හදාගත්තම අපි හිතමු මෙහෙම. කෙනෙක් පළවෙනි වතාවට දෙවෙනි වතාවට ඒ ධානයකට ඇතුල් වෙලා ආවා. ආන්නේ ධානයට ඇතුල් වෙලා ඒකට කියනවා ධානා උට්ඨහිත්වා කියලා. ධානයෙන් නැගිටිනවා කියන එකයි. මේ ධානයකටපත් වෙන අවස්ථාවේදී හොඳට සිහියක් තියෙනවා. හොඳට සමාධියක් තිබෙනවා. හොඳට ඒකාග්‍රතාවයක් තිබෙනවා. ඒ ධානයට ගියේ හොඳ ලස්සන පැහැපත් අරමුණක් හරහා.
කලබල වෙච්ච තැනකින් නෙවෙයි ඒකට ඇතුළුනේ. හොඳ සංසුන් නිස්කලංක ඒකාග්‍රතා සිත් පෙළක් හරහා තමයි ඔය ධානයට යන්නේ. ඒ ධානයේ ටික වේලාවක් ඉඳලා ආපහු එළියට ආවත් එන්නේ හොඳට නිස්කලංක සාන්ත වෙච්ච ඒකාග්‍රතාවෙන් පිරිතිබිච්ච ප්‍රීතිය සුඛේ හොඳට තිබිච්ච තැනකින් එන්නේ. ඒ ධානයෙන් එළියට ආවයින් පස්සේ දැන් ඔන්න බලන්න සිද්ධ වුණේ මොකද්ද? ධාන කුසල්සිත පහළ වුණා. කොයි වෙලාවෙද පහළ වුණේ? අර මනෝද්වාර ආවර්ජන සිතෙන් පස්සේ අර විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා පිරිච්ච හොඳ රූපාවචර සිත් වශයෙන්. දැන් ඒ ධානයෙන් එළියට ආවාට පස්සේ ඒ අර රූපාවචර කුසල් සිත් වශයෙන් පහළ වෙච්ච ධාන සිත් ටික නවතිනවා. නැවත කාමාවචර කුසල් සිත් පහළ වෙනවා. හැබැයි කාමාවචර කුසල් සිත් කියලා කිව්වාට ඒවා අර ධානයට ලංව තිබෙන නිසා කෙලස් එන ඒවා නෙවෙයි. හොඳ කුසල් සිත්. දැන් මේ ප්‍රථම ධාන සමාපත්තියට සමවැදිලා එළියට ආපු කෙනා ඊට පස්සේ මොකද කරන්නේ? අර ධානයට යන්න ඒ කරපු වැඩි ඒ කියන්නේ මේ පහළ වෙච්ච සිත් ප්‍රථම ධානයට සමවැදලා එළියට ආවට පස්සේ ඒකේ ASCII තිබෙන්නා වූ ඒ ධර්ම ටික ඒ ප්‍රථම ධාන සිත හොඳට මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට ධාන සිත් වලින් නෙවෙයි ඒක මෙනෙහි වෙන්නේ කාමාවචර කුසල් සිත් වලින්. ධාන සිත අතීතයට ගියා. දැන් තිබෙන්නේ ඒ අතීතයට ගියා ඕ නමුත් දැනට තියෙනවා වාගේ මතකයට ගන්න පුළුවන් ඌ හිත. දැන් මේ වෙලාවේ තියෙන්නේ ප්‍රතිවේක්ෂා කරන සිත. ප්‍රතිවේක්ෂා කරන්නේ ඉස්සර වෙලා ඒ ධානයේ ඉස්සෙල්ලා ඇති වුණා වූ ධානය ගැන ප්‍රතිවේක්ෂා කරන්නේ. ඒ ධානය ප්‍රතිවේක්ෂා කරනකොට මේ ප්‍රතිවේක්ෂාව ඇවිල්ලා කුසල් සිතක්. මේ ප්‍රතිවේක්ෂා හිත කුසල සිතක්. මේ ප්‍රතිවේක්ෂා හිත කාමාවචර කුසල සිතක්. ඥාන සම්පයුක්ත කාමාවචර කුසල් සිත. මේ කාමාවචර කුසල් සිතට අරමුණු වෙන්නේ මොකද්ද? අයි ඉස්සර වෙලා පහළ වුණා වූ ධාන කුසල් සිත. එතකොට ඉස්සර වෙලා පහළ වෙච්ච ධාන කුසල් සිත මේ පසුව පහළ වෙන්නා වූ අර කාමාවචර ප්‍රතිවේක්ෂණ කුසල් සිතට අරමුණු වෙන නිසා කියනවා කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චයේන පච්චයෝ කියලා. කුසල ධර්මයක් කුසල ධර්මයකට අරමුණු වෙනවා කියන එකයි. අරමුණු වෙන කුසල ධර්මයේ තමයි ධාන කුසලය. අරමුණු කරන කුසලය තමයි ප්‍රතිවේක්ෂා කාමාවචර කුසලය. ඔය විදිහට ඔය අරමුණු වීම වශයෙන් උපකාර වෙනවා. මේ විදිහට දැන් ඔය දෙවෙනි ධානයේට සමවැදීම් වශයෙන්, තුන්වෙනි ධානයේට සමවැදීම් වශයෙන්, හතරවෙනි ධානයේට ඊළඟට ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥානා සංඥායතන කුසාසිත පහට හෝ හතර අටට හෝ නවයට හොඳට මෙනෙහි කරන්න පුළුවන්. එතකොට හැම තැනකම රූපාවචර ධානයෙන් නැගිට්ටත් අරූපාවචර ධානයකින් නැගිට්ටත් දෙකේදීම මෙනෙහි කරනකොට සිද්ධ වෙන්නේ මොකද්ද? කුසලෝ ධම්මෝ කුසලස් ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ කියන මේ ධර්ම ස්වභාවයයි. අපි තව තැනකට යන්. ඔය මම කිව්වේ දැන් ධානා වුට්ඨහිත්වා ධානං පච්චවේක්කති කියන තැන ඒ වාක්‍යය. ඊළඟට අපි මතක තියාගන්න ඕනේ අපි මේ කතා කරන්නේ ආරම්මන ප්‍රත්‍ය ගැනනේ. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කුසල ධර්මයක් කුසල ධර්මයකට අරමුණු වෙන්නේ කොහොමද කියන කතාව. අපි තව එකකට යමු. එතන කියනවා මෙහෙම. එතන තිබෙනවා සෙක්ඛා ගෝත්‍ර භුං පච්චවේක්කති කියලා. සෙක්ඛා ගෝත්‍ර භුං පච්චවේක්කති. මේකත් අපි හොඳට දැනගත යුතුයි. මේ වචනයක් තිබෙනවා ගෝත්‍ර භූ කියලා. ධාන වලටපත් වෙනකොටත් ඔය හිතක් තිබෙනවා මේ එහෙම. පරිකාරම අනුලෝම ගෝත්‍ර භූ කියලා.
උපචාර අනුලෝම ගෝත්‍ර බුද. මෙතන කරන්නේ සෙක්ඛා කියලා වචනයක් තිබෙනවා. සෙක්ඛා කියලා කියන්නේ සෝවාන් ආදී ඒ මාර්ගඵල වලට පත්වෙච්ච උත්තමයෝ. සයික්ෂයෝ සෝවාන් ආර්ය උත්තමයා, සකදාගාමී ආර්ය උත්තමයා, අනාගාමී ආර්ය උත්තමයා, මේ ආර්යවරු කියනවා සයික්ෂයෝ කියලා. අනිත් එක ගෝත්‍ර භූම පච්චවික්ඛති කියන්නේ සෝතාපන්න වෙච්ච කෙන ආර්ය පුජ්‍යලයා. සෝවාන් පුජ්‍යලයාගේ సంతානේ සෝවාන් වෙනකොට සිද්ධ වෙන සිදුවීමක් තියෙනවා. ඒක ඒ සිදුවීම මෙතන විස්තර කරන්නේ මෙහෙමයි. අපි දැනගන්න ඕනේ දැන් ධානයකට යනකොට අරමුණක් තිබුණනේ. ඒ අරමුණ මුකුත් කරන්නේ නැතුව ඒ විදිහටම තියාගෙන හිටපු එකනේ කරේ. දැන් කරන්නේ අරමුණක් තිබෙනවා. ඒ අරමුණ විදර්ශනා කරන්න ඕනේ. ඉස්සර වෙලා ධානය කරන වෙලාවේදී විදර්ශනා කරන්නේ නැහැ. විදර්ශනා කරනකොට ඒක නැති වෙනවා. හිතින්නේ නැහැ. දැන් මෙතන කරන්නේ මොකද්ද? විදර්ශනා කරනවා. මොකද්ද? ඇතිවීමේ ලක්ෂණේ තිබෙනවා, නැතිවීමේ ලක්ෂණේ තිබෙනවා. ඒ නිසා මෙතන පීඩාවක් එක්කාසු වෙනවා. එහෙම නැත්නම් ඒකේ අසාරත්වයක් මෙනෙහි කරනවා. අනිත්‍ය වශයෙන් හෝ දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන්. ඔන්න දැන් ওই වැඩේ තමයි අරමුණට කරන්නේ. එහෙම කරගෙන යනකොට චිත්ත වීතියක් පහළ වෙනවා අර ඉස්සෙල්ලා කියාපු විදිහට. මාර්ග චිත්ත වීතිය, භවංග චලන, උපච්ඡේද, ඊට පස්සේ මනෝද්වාරා වජනසිත පහළ වෙනවා. මේ පරිකර්ම, උපචාර, අනුරෝම, ගෝත්‍ර භූ කියලා ඒ විදිහට සිත් වෙලා. ඉතින් ඒකේ හොඳට මේවා ඇවිල්ලා කාමාවචර සිත් වෙලක් මේ පහළ වෙන්නේ. කාමාවචර හොඳට මෝරපු සිත් වෙලක්. මේ උපචාර සිතක් පහළ එතනින් පස්සේ පහළ වෙනවා මේ විශේෂම නිවන් පැත්තට හැරී පහළවන්නා වූ නිවන් පැත්තට ඒ එල්ලෙවෙන්නා වූ සිතක්. ඒකට කියනවා ගෝත්‍ර භූ කියලා. ඒ කියන්නේ ඉස්සර වෙලා තිබිච්ච ස්වභාවයෙන් අයින් වෙලා වෙන පැත්තකට හැරුණා කියන එකයි. ඒ ගෝත්‍රයෙන් මිදුණා කියන එකයි. ගෝත්‍රයෙන් උඩ ගියා කියන එකයි. ඒක ගෝත්‍ර භූ සිත. ඒ ගෝත්‍ර භූ සිත පහළ වෙලා ඊට පස්සේ තමයි මාර්ග සිත පහළ වෙන්නේ. ගෝත්‍ර වූ මාර්ග ඵල. සෝවාන් වෙච්ච ආර්ය පුජ්‍යලයන් වහන්සේ ඒ தത്വයටපත් වුණාට පස්සේ ඒ කියන්නේ දැන් ගෝත්‍ර වූ උනා මාර්ග ඵල සිත් වලටපත් වෙලා නිවන තහවුරු වුණා. නිවන තහවුරු වුණාට පස්සේ ඒ එතනදී සිද්ධ වෙන්නේ සිහිය හොඳයි, සමාධිය හොඳයි, මානසික වීර්ය ධර්මයේ හොඳයි, ඒකාග්‍රතාවය හොඳයි, ප්‍රඥාව හොඳයි. ඉතින් මේ ධර්ම ටික හොඳට තිබෙන නිසා හරි පිරිච්ච හිතක්. ඉන්ද්‍රිය ධර්ම වලින් පිරිච්ච හිතක්, බල ධර්ම වලින් පිරිච්ච හිතක්, බෝධ්‍යාංග ධර්ම ක්‍රියාත්මක වෙන හිතක්, මාර්ග ධර්ම වැඩි යන හිතක්. ඉතින් මේ සිත මේ ශක්ති ටික තිබෙන්නා වූ ගුණ ස්වභාවයන් තිබෙන්නා වූ මහානුභාව සම්පන්න මාර්ග සිතකින් නිර්වාණය ආරමුණු කරලා ඊට පස්සේ ඒක විඳින ඵලසිතකටත්පත් වෙලා දැන් මේ සිත නිර්වාණය අලුතෙන් ඉස්සර වෙලාම දැකලා තහවුරු කරගෙන අවබෝධ කරගෙන දැන් නැවත ඒ චිත්ත වීතිය අවසන් වෙලා නැවත මුල සිතකටපත් වෙනවා. ඒ කියන්නේ ආය අර කාමාවචර සිතකට පෙරලෙනවා. දැන් සෝවාන් තත්වයටපත් වුණු ආර්ය උතුමෙක්. ඒ හිත ඇත්ත වශයෙන්ම කෙනෙක් සෝවාන් වෙන්නේ කයින් නෙවෙයි. ඒ කයින් නෙවෙයි. සමහර තැන්වල කියනවා කායේන පුසිට්වා කියලා. ඒ කියන්නේ කායේන පුසිට්වා කියලා කියන්නේ නාම කයින්. කයින් නෙවෙයි නිවන් අවබෝධ කරගන්නේ. නිවන් අවබෝධ කරගන්නේ ප්‍රඥාවෙන්. හිතට සම්බන්ධ මනෝමය ධර්මයකින්. මේ මනෝමය ධර්මයෙන් මේ නුවණින් හිතින් ධර්මය අවබෝධ කරලා නිවන් අවබෝධ කරගෙන ඊට පස්සේ නැවත කාමාවචර හොඳ කුසල් පැත්තට එනවා.
මේ සිදුවීම මේ වෙලාවේ හොඳට මතක් වෙනවා. ඊළඟට දැන් මේ සෝවාන් වෙච්ච ආර්ය පුජ්‍යලයන් වහන්සේ අර ඉස්සර වෙලා නිවන් දැකපු හිත දැන් අතීතයට යනවනේ. අතීතයට යනකොට දැන් පහළ වෙලා තිබෙන්නේ එයාට කාමාවචර මහා භාව සම්පන්න ඥානයේ තිබෙන හිත්. ඒ වෙලාවේදී ඥාන සම්පයුක්ත සිතකින් ඥානී පිරී තිබෙන කාමාවචර සිතකින් තමන්ට ඊජ්ජ කරින් සිද්ධ වුණා වූ ඒ නිවන් අරමුණු කරන්නා වූ හිත හේවත් ගෝත්‍ර බුහිත. එතනදී මාර්ග සිත නෙවෙයි ගෝත්‍ර බුහිත අරමුණු කරනවා. ඒකයි සෙක්ඛා ගෝත්‍ර බුන් පත්‍යවේක්ෂිතය කියලා කියන ප්‍රාත්‍යවේක්ෂා කරනවා. ඒ ගෝත්‍ර භූසිත ප්‍රත්‍යවේක්ෂා කරනකොට ඉස්සර වෙලාම තමන්ගේ පෘතජ්ජන ගෝත්‍රයෙන් පෘතජ්ජන තත්වයෙන් පෘතජ්ජන භූමියෙන් ඉවත් කරලා ඉස්සර වෙලාව නිවන් පැත්තට හැරිච්ච මහානුභාව සම්පන්න ගෝත්‍ර භූහිත අරමුණු කරනවා. ඒ සිටී තිබෙනවා පස්සේ පහළ වෙන්නා වූ ආවර්ජන කුසල් සිත්වලට. ඒ කියන්නේ ප්‍රතිවේක්ෂා කරන කුසල් සිත්වලට අරමුණු වීමේ හැකියාවක් ඒකට තියෙනවා. ඒක නිසා දැන් ගෝත්‍ර භූසිත අරමුණු වෙනවා ප්‍රතිවේක්ෂා කරන්නා වූ හිත්වලට. එතකොට ගෝත්‍ර භූහිත ඉස්සර වෙලා පහළ වුණා මාර්ග චිත්ත වීතියේ. ප්‍රතිවේක්ෂාසිත පසුව පහළ වෙනවා මාර්ග චිත්ත වීතියේ ගෝත්‍ර භූහිත පැත්තට හැරිලා. මෙන්න මෙතනදී සිද්ධ වෙන්නේ මොකද්ද? ගෝත්‍ර භූසිත කියන්නේ කුසල සිතක්. පසුව පහළ වෙන්නා වූ ප්‍රතිවේක්ෂාසිත කියලා කියන්නේ කුසල සිතක්. මෙතනදී සිද්ධ වෙන්නේ මොකද්ද? කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ කියන සිද්ධිය. ඒ නිසා අවස්ථා දෙකකදී ඉස්සර වෙලා කතා කළේ ධාන වශයෙන් පෘතජ්ජන මට්ටමේ. ඒ වගේම මෙතන කරේ සයික්ෂයෙන් වගේ සීක පුජ්‍යලේ එහෙම නැත්නම් සීක භාවයටපත් වුණා වූ ආර්ය උතුමෙක්ගේ හිත ප්‍රතිවේක්ෂා වශයෙන් එතනදී කුසල ධර්මයන්ට වෙන්නේ කොහොමද කියලා හේතු වෙන්නේ ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියලා දැන් ඔය කිව්වේ. දැන් දෙකක්. ඊළඟට තිබෙනවා තව එකක් සෙක්ඛා වෝදානං පච්චවේක්ඛන්ති. මෙතන කියනවා ඉස්සරලා කිය සෙක්ඛා ගෝත්‍ර බුම් පච්චවේකේ සෝවාන්. මෙතන කියනවා සෙක්ඛා වෝදානං පච්චවේක්ඛන්ති. බහුවචනයකුත් තියෙනවා. ඒ තමයි සකදාගාමී ආර්ය උතුමා අනාගාමි ආර්ය උතුමන් වහන්සේ. ඒ එතනදී සිද්ධ වෙනවා මෙහෙම එකක්. ඕහං ආර්ය උත්තමේ සකදාගාමී තත්වයට පත් වෙනකොට දකින්නේ නොදකපු නිවනක් නෙවෙයි. දැකපු නිවනක් වැඩියෙන් තහවුරු වීමක් සිද්ධ වෙන්නේ. අනාගාමින් වහන්සේට සිද්ධ වෙන්නේ දැකපු නිවනක් නැවත තහවුරු වීම වශයෙන්. එතකොට සෝවාන් මාර්ග අවස්ථාව මේ මාර්ග චිත්ත වීතියේ තමයි ඉස්සර වෙලාම නිවන් දැක්කේ. එතනදී පහළ වෙනවා පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා හිතක්. හැබැයි සෝවාන් වුණා පස්සේ ආර්යයන් වහන්සේ නමක් හින්දා නැවත සකර්දාගාමී චිත්ත වීතියේ අනාගාමී චිත්ත වීතියේ පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූසිත කියලා එකක් පහළ වෙන්නේ නැහැ. එතනදී පහළ වෙන්නේ ගෝත්‍ර භූසිත වෙනුවට අනුලෝම සිතෙන් පස්සේ ගෝත්‍ර භූ වෙන්නේ වෝදාන සිතක්. වෝදාන කියලා කියන්නේ පිරිසුදු වීම වශයෙන් ඉස්සර වෙලා පහළ වෙච්ච ඒ ඉස්සර වෙලා පහළ වෙච්ච සිතකින් අරමුණු කරපු නිවනම දකින්නා වූ තහවුරු කරගන්නා වූ හිතක් පහළ වෙනවා. ඒකට කියනවා වෝදාන චිත්තය කියලා. වෝදාන චිත්තය පිරිසුදු වීම වශයෙන් පිරිසුදු වෙන්නා හිත. ඉතින් සකදාගාමි තත්වයටපත් වෙනකොට වෝදාන සිතක් පහළ වෙනවා. අනාගාමි තත්වයටපත් වෙනකොටත් වෝදාන හිත වෝදාන මග්ගඵල. ආන්න ඒ ආර්යයන් වහන්සේලා දෙදෙනා අපි හිතමු සකදාගාමී ආර්යයන් වහන්සේ අනාගාමී ආර්යයන් වහන්සේ ප්‍රතිවේක්ෂා කිරණ වෙලාවේදී කියන්නේ උන්වහන්සේලා ලබාගත් ඒ ඵල එහෙම නැත්නම් මාර්ග
ධර්ම ප්‍රතිවේක්ෂා කරනකොට ගෝත්‍රභු සිතක් නැති නිසා උන්වහන්සේලාට අරමුණු වෙන්නේ මාර්ග චිත්තයට කලින් වෝදාන චිත්තය. ඒක නිසා තමයි සෙක්ඛා වෝදානං පච්චවේක්ඛන්තිය කියලා කියන්නේ සායික්ෂකයෝ ඒ වෝදාන සිත එතන පහළ වෙන්නේ අර වගේම භවංග සිතක් පහළ චලන සිතක් පහළ වෙනවා. භවංගේ සැලවි උපච්ඡේදනය වෙලා යනවා. ඊට පස්සේ භවංග උපච්ඡේදයේ සිද්ධ වෙනවා. ඊට පස්සේ අර මනෝද්වාර සිත් පහළ වෙනවා. මනෝද්වාර සිත් පහළ වෙලා කාමාවචර කුසල සිත් පහළ වෙලා ඊට පස්සේ දිගටම අර විදිහටම මාර්ග සිත් පහළලා ගියා. දැන් ඔක ප්‍රතිවේක්ෂා කරන වෙලාවට පහළ වෙන්නේ භවංග චලන උපච්ඡේද ඒ සිද්ධ වෙලා ඊට පස්සේ අර ඉස්සර වෙලා සකදාගාමි හරි අනාගාමි හරි මාර්ග සිතේ මාර්ග සිතට කලින් පහළ වුණා වූ වෝදාන චිත්තය අරමුණු කරගෙන මනෝද්වාරයේ ගිහිල්ලා පහළ වෙනවා කාමාවචර හොඳ ප්‍රභාසර කුසාසිතක්. ඒකින් තමයි අර ප්‍රතිවේක්ෂා කරන්නේ අර චිත්ත වීතියේ වෝදාන චිත්තය. එතකොට එතනදී සිද්ධ වෙන්නේ මොකද්ද? වෝදාන සිතත් කුසල සිතක් ඒක අරමුණු කරන්නා වූ කාමාවචර කුසාසිතත් කුසසිතක්. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ. සෝ සකදාගාමි වෙනකොට අනාගාමි වෙනකොට පහළ වුණා වූ කුසල්සිත වෝදාන කුසල චිත්තය දැන් අතීතයට යනවා. අතීතයට ගියත් ඒ අතීතයේ වෙච්ච ඒ සිත ඒ සිද්ධිය Tamanට වර්තමාන වශයෙන් මේ වෙලාවේදී අරමුණු වෙනවා. ප්‍රතිවේක්ෂණ චිත්තට ඒකයි සික්ඛා වෝදානං පච්චවේක්ඛන්ති කියලා කියන්නේ. දැන් ඔය සෝවාන් උත්තමයා ගැනයි සකදාගාමි අනාගාමි උත්තමයන් වහන්සේලා ගැනයි ඔය පැහැදිලි කරේ ගෝත්‍ර භූ සහ වෝදාන සිත් වශයෙන්. තව එතන පාළි කොටසක් එක්කාසු කරලා තිබෙනවා. ඒ තමයි සික්ඛා මග්ගා වුට්ඨහිත්වා මග්ගං පච්චවේක්ඛන්ති කියලා. සික්ඛා මග්ගා වුට්ඨහිත්වා මග්ගං පච්චවේක්ඛන්ති. එතන තුන් දෙනාම ගන්නවා. සායික්ෂකයෝ කියලා කියන්නේ සේක පුජ්‍යලයන් වහන්සේලා කියන්නේ සෝවාන් උත්තමයන් වහන්සේ, සකදාගාමි අනාගාමි ආර්ය උත්තමයන් වහන්සේලා. උන්වහන්සේලා ඒ තත්වලටපත් වෙලා දැන් අරමුණු කරා නිවන අරමුණු කරේ සෝවාන් සිතින් මාර්ග සිතින් නිවන අරමුණු කරා සකදාගාමි හිතින් මාර්ග සිතින් නිවන අරමුණු කරා අනාගාමී මාර්ගිතින් හිත අරමුණු කරා. දැන් ඒක ඇති වුණාට පස්සේ ඵලයටපත් වුණා. ඒ ඵලයටපත් වෙලා දැන් ඒකෙන් ගොඩ ආවා. දැන් අපි හිතුව මාර්ගසිත ඵලසිත පහළ වුණා. ඊළඟට එතනින් ඇවිල්ලා ඒ මාර්ගසිත ඉස්සර වෙලා කරේ වෙන හිතක් ගෝත්‍ර භූ වෝදාන දැන් මෙතන තිබෙන්නේ මාර්ගසිත ප්‍රතිවේක්ෂා කරන්නා වූ සිත් පෙළක් යනවා. ඒ සිත් පෙළට කියනවා ප්‍රතිවේක්ෂා සිත් කියලා. පච්චවේක්ඛන සිත්. සායක්ෂයන් වහන්සේගේ ඊට කලින් පහළ වුණා වූ මාර්ගසිත මේ සිතින් බලනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නෙවෙයි. එහෙම කරන්නේ නැහැ. එහෙම කරන්නේ මාර්ගසිත ඵලසිත විපස්සනා කරන්නේ. නමුත් මේවා ප්‍රතිවේක්ෂා කිරීම වශයෙන් හැරී බැලීම වශයෙන් අරමුණු කරනවා. අර වගේම භවංග චලන හිතක් ඇති වෙනවා. කැඩී යන උපච්ඡේද හිතක් පහළ වෙනවා. ඊට පස්සේ සෝවාන් මාර්ගසිත පහළ වෙනවා. සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ගසිත අරමුණු කරන්නා මනෝද්වාරජන සිත් පහළ වෙනවා. එහෙන් පහළ වෙලා හොඳ ඥානයක් තිබෙන ප්‍රඥාව පිරී තිබෙන කාමාවචර ඥාන සම්ප්‍රයුක්ත හිතක් පහළ වෙනවා. ඒ පහළ වෙලා ඒ හිතින් තමයි අර මාර්ග සිත් බලන්නේ
ප්‍රතිවේක්ෂා කරන්නේ දකින්නේ. මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චයේන පච්චයෝ කියන ධර්මය. එතකොට ධානා සිත්වලක් තිබෙනවා තවත් සිතකට අරමුණු වීමේ හැකියාව. අරමුණු වීම වශයෙන්. ගෝත්‍ර භූසිතෙත් තිබෙනවා තවත් සිතකට අරමුණු වීමේ ආරම්මණයක් වීමේ ගුණ ස්වභාවයක්. වෝදාන සිත්වලක් තිබෙනවා මාර්ග සිත්වලක් තිබෙනවා අනිත් සිතකට අරමුණු වීමේ ගුණ ස්වභාවයක්. ඒක නිසා මේ හැම ධර්මයකම නිර්වාණයේ තිබෙනවා අරමුණු වීමේ යම්කිසි ගති ස්වභාවයක්. ලෝකෝත්තර ධර්මවලත් ලෞකික සිත්වලත් තිබෙනවා හිත්වලට අරමුණු වීමේ ගතිය. රූපවලත් තිබෙනවා සිත්වලට අරමුණු වීමේ ගතිය. සිත්වලත් තිබෙනවා චෛතසික ධර්මවලත් තිබෙනවා සිතකට අරමුණු වීමේ ගතිය. අරමුණු නොවන කිසිම දෙයක් නැහැ. අතීත අනාගත වර්තමාන සෑම දෙයක්ම හිතට අරමුණු වෙනවා. ඊළඟට තව තිබෙනවා පදයක් යොදලා මෙන්න මෙහෙම. අර ඉස්සෙල්ලා කිව්වේ සමාපatti වශයෙන් සහ විශේෂිත අවස්ථාවකටපත් වුණායින් පස්සේ පසුව පහළ වෙන සිත්. දැන් තියෙනවා මෙන්න මෙහෙම ලස්සන ඒ මානසිකාර වාක්‍යයක් කියලා. සෙක්ඛාවා පුතුජ්ජනාවා කුසලං අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ විපස්සන්ති. එතන තිබෙනවා සේක පුජ්‍යලයන් වහන්සේ නමක් හෝ වේවා පෘතජ්ජනෙක් හෝ වේවා. සේක කියලා කිව්වේ සෝවාන් සකදාගාමි අනාගාමි ආර්යයන් වහන්සේ නමක් හෝ එහෙම නැත්නම් කල්යාණ හිත් තිබෙන්නා වූ පෘතජ්ජනයන් කෙනෙක්. කුසල සිත අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විපස්සනා කරනවා. ඒ කුසල සිත කියලා කියන්නේ මොකද්ද? කාමාවචර භූමියට අයිති කුසල සිත, රූපාවචර භූමියට අයිති කුසල සිත, අරූපාවචර භූමියට අයිති කුසල සිත. ඕව විතරයි විපස්සනා කරන්නේ. අර ලෝකෝත්තරේ විපස්සනා කරන්නේ නැහැ. මේවා පේළියට ගොඩ යනවා. එතකොට මේ කාම රූප අරූප කියනා විස්ථාන වලට අරමුණ අපි හිතමු ධානාසිතක්. ඒ ධානාසිත රූපාවචර ධානය හෝ වේවා අරූපාවචර ධානයක් හෝ වේවා. ධානාසිත එහෙම නැත්නම් කාමාවචර කරපු හොඳ පින්කමක් හෝ වේවා. මෙනෙහි කරනවා. එතකොට මෙනෙහි කරන්නේ කොහොමද? මෙනෙහි කරන්නේ ඒක විපස්සනා කිරීම වශයෙන් නිට්ටය නැති දෙයක් වශයෙන් දුක්ඛ සහගත දෙයක් වශයෙන් ආත්මීය සාරයක් නැති දෙයක් හැටියට මෙනෙහි කරනවා. අනිච්ච දුක්ඛ අනාත්ම. එහෙම මෙනෙහි කරන්නේ මොකෙන්ද? කුසල්සිතකින්. ඒ කුසල්සිතට කියනවා විපස්සනා කුසල්සිත කියලා. ඒ විපස්සනා කරන කාමාවචර කුසල්සිත. අර කියන්නා වූ අර ඉස්සර වුණා පහළ වුණා වූ කුසල් සිත පසුව පහළවන්නා වූ විපස්සනා කුසල් සිතට ආරම්මන වීම වශයෙන් අරමුණු වීම වශයෙන් ප්‍රත්‍ය වෙනවා. අරමුණක් වෙනවා. එහෙම අරමුණු වෙන්නේ නැත්නම් ඒ කුසල් සිත විදර්ශනා කරන්නට බෑ. අනිත්‍ය වශයෙන් දැක බලා ගන්නට බෑ. දුක්ඛ වශයෙන් දැක බලා ගන්නට බෑ. අනාත්ම වශයෙන් දැක බලා ගන්නට බෑ. එහෙම අරමුණු වෙන නිසා තමයි අනිත්‍ය දුක්ඛ ධර්මය අනාත්ම ධර්මයන් ඒකට යොමු කරලා ගලපලා බලන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට එතනදි පහළ වෙන්නේ මොකද්ද? කුසල ධර්මයක්. කුසල ධර්මයකට අරමුණු වීමක්නේ. ඒක නිසා තමයි සෙක්ඛාවා පුතුජ්ජනාවා කුසලං අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ විපස්සති කියන තැනට කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ කියලා යොදලා තියෙනවා. දැන් අපි ධානය පිළිබඳව හිතුවා. ඊළඟට ගෝත්‍ර භූසිත, ඊළඟට වෝදානසිත, මාර්ගසිත. ඒ වගේම විපස්සනා කිරීම වශයෙන් සිත. තවත් ලස්සන මේ වාක්‍යයක් තිබෙනවා. සිද්ධ වෙනවා.
ඒ තමයි සෙක්ඛාවා පුතුජනාවා සෛක්ෂයන් වහන්සේ නමක් හෝ වේවා පෘතජ්ජනයන් වහන්සේ නමක් හෝ වේවා චේතෝ පරිඥාණයෙන් කුසල චිත්ත සමංගිස්ස චිත්තං ඥානಂತಿ. ඒකෙන් කියන්නේ සෝවාන් වෙච්ච හෝ සකදාගාමි අනාගාමි වෙච්ච ආර්ය උතුමේ කෝ පෘතජ්ජනයන් වහන්සේ නමක් මේ චේතෝ පරිඥාණය. ඒ කියන්නේ චේතෝ පරිඥාණය කියලා කියන්නේ විශේෂිත කුසාසිතක්. චතුත්ථ ධානය පාදක කරගෙන නැගී සිටියා වූ කුසාසිතක්. චතුත්ථ ධානය මුල් කරගෙන ඒක පදනම් කරගෙන මතුණා වූ කුසලසිතක්. චේතෝ පරිඥාණය. චේතෝ පරිඥාණයෙන් කුසල චිත්ත සමංගිස්ස චිත්තම් ඥානಂತಿ. වෙනත් කෙනෙක් ඉන්නවා කුසල් සිතක් තියෙනවා. වෙනත් කෙනෙකුගේ సంతානේ පහළ වෙනවා පින් සිතක් කුසල් සිතක්. ඒ කුසල් සිත මේ චේතෝපරි ඥානයේ තිබෙන්නා වූ ආර්යයන් වහන්සේ උපතජනයන් වහන්සේ අර එක්කිනාගේ කුසල් සිත බලනවා. ඒ කුසල් සිත බලනකොට අරමුණු වෙනවා. අරමුණු වෙන්නේ චේතෝපරිය කුසල සිතට අරමුණු වෙන්නේ අනිත් එක්කෙනාගේ හිතේ පහළ වෙන්නා වූ කුසල් සිතක්. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන පච්චේන පච්චේ. ඒක මේ වෙලාවේ सिद्ध කරන්නටත් පුළුවන්. දැන් ඉන්න වෙලාවේ. දැන් මේ වෙලාවේ ඉන්නවා එක්කෙනෙක් වාඩි වෙලා එයා හොඳට බුද්ධ වන්දනාව කරනවා. ඒ වාගේම භාවනාවක් කරනවා. මෛත්‍රියක් වඩනවා. ඒ වෙලාවේදී චේතෝපරිය ඥාන ශක්තිය තිබෙන්නා වහන්සේ අර කුසාසිත බලන. ඒ චේතෝපරිය ඥාණයට අරමුණු වෙන්නේ අනිත් එක්කිනාගේ අර කුසාසිත. සමහර වෙලාවට එයාට දැනගන්න පුළුවන් සමාපත්තියක ඉන්නවා නම් ධ්‍යාන සමාපatti කුසාසිත. කරන්නා වූ දේ දැනගන්න පුළුවන්. ධ්‍යානයක ඉන්නවා නම් ඒ ධ්‍යාන මට්ටම දැනගන්න පුළුවන්. ඒක නිසා චේතෝපරිය ඥාණයට අරමුණු වීම වශයෙන් තමයි මානසිකාර්ය වශයෙන් පවත්වන්නා වූ ඒ චිතට අරමුණු වීම වශයෙන් සිද්ධ වෙන දේ තමයි කියන්නේ. ඒක චිත්ත වීතියකට අනුව සිද්ධ වෙන්නේ. ඉස්සර වෙලා ඔය මේ යන තාලෙකින් ගොඩක් ඔක දිගයි. ඒ කියන්නේ ඔය ධානයක් හතරවෙනි ධානයේ ලැබූ මාත්‍රයෙන්ම කෙනෙකුට ඒක ලැබෙන්නේ නැහැ. ඒ වගේම හොඳට හුරු කරන්න ඕනේ ඒක. හුරු කරන්න ඕන, පුරුදු කරන්න ඕන, නැගී හිටින්න, ඒකට ඇතුල් වෙන්න ඒ විදිහට පුරුදු කරන්න ඕන. එහෙම කරපු එක්කෙනෙකුට තමයි ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ අදිස්ථාන කරනවා හතරවෙනි ධානයෙන් පස්සේ මගේ හිතේ මේ පරිසිත දකින්නා වූ නුවණ පහළ වේවා කියලා ඊට පස්සේ පහළ වෙනවා. ඒක පහළ වුණාන් පස්සේ ඒ පහළ වෙන්නේ ඉතින් අර හතරවෙනි ධානය පදනම් කරගෙන චේතෝපරිය ඥානය. ඊළඟට තව පාලි පදයක් යොදලා තිබෙනවා. ඒකත් කුසල ධර්ම සම්බන්ධවයි. ආකාසානංචායතන කුසලය ඒ කියන්නේ අහස අරමුණු කරගෙන ලබන කුසලයේ විඥානංචායතන කුසලය කුසලස්ස ආරම්මන පච්චේන පච්චය. ඒකත් චතුත්ථ ධානයේ පදනම් වලා තමයි හැදෙන්නේ. හිතන අහසයි අපිට මේ වටපිටාවේ තිබෙන දැනෙන අහසයි හිතන අහසයි ධානයක් ඇතුලෙන් අරමුණක් හැටියට මතුවී එන්නා වූ අහසයි වෙනස්. මේ සමහර වෙලාවට කෙනෙක් ආකාසානංචායතනය අනිත් අයට උගන්වනවා. ඒ තමයි මේ නිල් පාට අහස ගැන හිතන්න කියලා. ඒ බාහිර එකක්. දවල් කාලේට අහස නිල් පාටයි. ඒ නිල් පාට අහස වගේ හිතන්නේ කියලා. එහෙම ධ්‍යාන භාවනාවේදී ආකාශ අරමුණු කරන්නේ නැහැ එහෙම. ඒකේ කරන්නේ මේ එළිය පැත්තේ හිතා ගැනීමක් නේ. බාහිර හිතා ගැනීමක් නේ. චතුත්ථ ධානයේදී ආකාශ සංඥාව ගන්න එහෙම නෙවෙයි. චතුත්ථ ධානයේදී ආකාශ සංඥාව ගන්නේ ධ්‍යාන සමාපත්තියට සමවැදිලා ඒ ධ්‍යාන සමාපත්තිය තුලින්ම විසුරුවන්නා වූ
පුළුල් කරන්නා වූ විහිදුවන්නා වූ ඒකෙන් මතුවී එන්නා වූ අහස් සංඥාවක් තිබෙනවා. අහස් සංඥාව. ඒ අහස් සංඥාව තමයි වඩන්නේ, දියුණු කරන්නේ, හදන්නේ. ඒ අහස් සංඥාව ඒකට කියනවා ආකාසානංචායතනෙ. අහස් සංඥාව. ඒ අහස් සංඥාව දැනෙන්නේ මොකටද? කුසල්සිතක්. ආකාසානංචායතන කුසල් සිතට තමයි ඒ සංඥාව දැනෙන්නේ. දැන් කෙනෙක් ආකාසානංචායතනයට සමවැදිලා එළියට එනවා. එළියට ආවන් පස්සේ අර අහස ධානයේ ඇතුලෙන් මතුවනා වූ අහස අරමුණු කරන්නා වූ කුසල් සිත පසුව මෙනෙහි කරනවා. විඥානංචායතනං කුසලස්ස ආරම්මන පච්චේන පච්චයෝ. ඉස්සර වෙලා අහස මෙනෙහි කරා වූ කුසල් සිත විඥාන සිතින් අරමුණු කරනවා. පස්සේ සිතකින්. එහෙම අරමුණු කිරීම වශයෙන් තමයි දෙවෙනි ඔය මේ ධානයේ පහළ වෙන්නේ. ඒ කියන්නේ රූපාවචර දෙවෙනි ධානයේ පහළ වෙන්නේ ඉස්තරලා ආකාශය මෙනෙහි කරපු හිත අරමුණු කරගෙනයි. එතනදී සිද්ධ වෙන්නේ මොකද්ද? වැඩිම වශයෙන් කුසලෝ ධම්මෝ කුසලස ධම්මස්ස ආරම්මන ප්‍රත්‍යේන පච්චේන පච්චයෝ කියන කාරණයයි. වෙන කිසිම දෙයක් ඒකෙන් අරමුණු කරන්නේ නැහැ. ඊළඟට තමයි තව එකක් තියෙනවා කාමාවචර මේකේ ගුණ දොස් මෙනෙහි කරන දේවල් පස්සේ හිතකින් කරන්න පුළුවන්. හැබැයි ඒ අවස්ථාවේදී තව එකක් තියෙන මෙන්න මෙහෙම හිතා ගන්න හොඳ නැහැ මේ කාමාවචර කුසාසිත වලට ඒව අරමුණු වෙන්නේ නැහැ කියලා වෙනවා ප්‍රතිවේක්ෂා කරන අවස්ථාවේදී. ප්‍රතිවේක්ෂා කරන අවස්ථාවේදී ඒක සිද්ධ වෙනවා. හැබැයි එහෙම වැඩි සතුටක් එහෙම දැනෙන ඉස්සරලා වගේ එකක් නෙවෙයි. නිකන් සාමාන්‍ය මේ උපේක්ෂා සහගතව ඇතිවෙන්නා වූ කුසාසිත වලට තමයි ඒව අරමුණු වෙන්නේ. ඒ හේතුව චතුත්ථ ධානයෙන් එහාට ඒ තරම් සතුට පිහිටන්නේ උපේක්ෂා සහගත වෙනවා වැඩි. ඊළඟට දැන් අපි කියාගෙන ආවා ආකාසානංචායතන විඥානංචායතනේ. ඊට පස්සේ තියෙනවා මේ ආකින්චඤ්ඤායතන කුසල. ඒකත් අරූපාවචරයි. තුන්වෙනි අරූපාවචර ධානසිත. ආකින්චඤ්ඤායතන කුසලය ඒ සිත අවශ්‍යයි නේව සංඥා නා සංඥායතන යන්න. අර ඉස්සෙල්ලා ආකාසානංචායතනේ තිබිච්ච ආකාශයේ දැනගන්නා වූ හිත තමයි විඥානංචායතනට අරමුණු වෙන්නේ වගේ ආකින්චඤ්ඤායතන කුසලසිත ඒ කුසලසිත තමයි නේව සංඥා නාසඤ්ඤායතනයේ කුසලයට අරමුණු කරන්න පුළුවන්කම තියෙන. ඒක අල්ලගෙන තමයි මේ නේව සංඥා නාසඤ්ඤායතනේ පහළ වෙන්නේ. මේ ඒ විදිහට මෙනෙහි කරනකොට එතන සිද්ධ වෙන්නේ මොකද්ද? කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස් ආරම්මන පච්චේන පච්චයෝ කියන එකයි. තවත් වෙනවා දැන් ධානවල තිබෙනා වූ ස්වභාවයන් මෙනෙහි කරනවා. ධානවල තිබෙනා වූ ස්වභාවයන් අහස මෙනෙහි කරා, මේ විදිහට විඥානය මෙනෙහි කරා, ඒවා ගැන හිතන්න පුළුවන් කාමාවචර කුසාසිත වලින්. දැන් රූපාවචර කුසලයකටපත් වුණා වූ කෙනා ධානයකට සමාපත්තියකටපත් වී ආපු කෙනා මේ එතනින් නැගී හිටියා වූ කෙනා එතනින් මිදී හිටියත් එයාගේ සිත මේ ඒවා අරමුණු නොකර ඉන්නේ ප්‍රතිවේක්ෂා කිරීම වශයෙන් කාමාවචර සිත් පහළන කුඩාක්ම මේ පහළ වෙන්නේ ඒවා උපේක්ෂා සහගත වැඩි ගැම්මක් නැතුව මේ ද උපේක්ෂාවනේ බර වෙන්නේ ගොඩක් ඔය චතුත්ථ ධානයෙන් එහාට ඒව අරමුණු කරනකොටත් කාමාවචර කුසල්සිත වලින් ඒ ධානවල තිබෙනා වූ ස්වභාවයන් අරමුණු කරන මෙහෙම එකක් වුණා. හැබැයි චතුත්ථ ධානයේ තිබෙන්නේ ಗುಣ වශයෙන් ගත්තම ධාන අංග වශයෙන් ගත්තම අරමුණු වශයෙන් නම් වෙනස්. අංග වශයෙන් ගත්තම පස්සේ තියෙන්නේ උපේක්ෂාවයි ඒකාග්‍රතාවයයි හොඳ සිහියයි. උපේක්ෂා ඒකාග්‍රතාවය හොඳට තියෙනවා. ඒක නිසා උපේක්ෂාවට බර වැඩි. හොඳයි මේ වෙලාවේදී මම මේ පින්වතුන්ට මම අද සිත් කුසල ධර්ම එක්ක වැඩ කරන පීලි කීපයක් අපි කියලා දුන්නා.
තවත් වෙනවා මේක ගැන කියන්න අපි පේලි කීපයක් කියලා දුන්නා. ඥානෙන් නැගී හිත මේවා නැවත දැනගත යුතු දේවල් හේතුව ඕලාරික ආරම්මණයක් වාගේ නෙවෙයි. අපි බොහෝ තැන්වල කතා කරලා තිබෙනවා ඇස මුල් කරගෙන. ඒ කියන්නේ කාමාවචර කුසාසිත වීතියක් පහළ වෙනකොට ඒවට අරමුණු වෙන වර්ණය, ශබ්දය, ගන්ධය, රස, ස්පර්ශය. මෙතන කියන්නේ ඒ වගේ ඕලාරික බාහිරයෙන් ගන්නා දේවල් නෙවෙයි. මේවා ඇවිල්ලා හිත ඇතුලේ පහළ වෙන්නා වූ ධර්ම සංඥාත් එක්ක වැඩ කරන දේවල්. ධර්ම සංඥා අරමුණු කරගෙන මනෝමය ධර්ම අරමුණු කරගෙන කුසල ධර්ම අරමුණු කරන කුසල ධර්ම පහළ වෙන ආකාරය. ඒක නිසා මේ වෙලාවේ අපි ওই විදිහට දේශනාවේ තිබෙනා වූ දහම් පාඨයක් මුල් කරගෙන මේ කරුණ ටිකක් කියලා දුන්නේ. ඒ වගේම ඒ අනුසාරයෙන් අපි භාවනා කිරීම වශයෙන් මේක තහවුරු කර ගැනීම වශයෙන් අපි කරන එක හොඳයි. අපි කරපු වන්දනාවක් අපිට මතක් වෙනවා. වන්දනාවක් කරන වෙලාවේදී මගේ හිත මම පිහිටුවාගත්ත විදිය මතක් කරගන්න. ඊළඟට භාවනාවක් කරපු වෙලාවේදී මම මෙන්න මේ විදිහට මෙනෙහි කරා කියලා ඒ හිත මතක් කරවා ගන්න, අවදි කරවා ගන්නවා. ඒ අවදි කරවා ගන්නකොට හිත මතක් කර ගන්නකොට මේ විදිහට මම හිතුවා, මේ විදිහට මම මෙනෙහි කරා, මේ විදිහට වන්දනා කරා, මේ විදිහට මම කුසාසිතක් පිළිබඳව සතුටුනා කියලා මෙනෙහි කරනකොට අර කුසාසිත දැන් මේ වෙලාවේදී මෙනෙහි කරන්නා වූ කුසාසිතට ප්‍රතිවේක්ෂා කරන මෙනෙහි කරන කුසාසිතට ඒක ඉදිරිපත් වෙලා යනවා. කුසාසිතකට කුසාසිතක් ඉදිරිපත් වෙන ආකාරය, අරමුණු වෙන ආකාරය, සීලයේ පිළිබඳව, සමාධියේ පිළිබඳව, වන්දනාව පිළිබඳව, උදව් උපකාරයේ පිළිබඳව හොඳට ඔය විදිහට හිතන්න පුළුවන්. ඒ නිසා මේක අපිට තහවුරු කරගන්න පුළුවන්. ඒ අනුසාරයෙන් ඉදිරියේදී ධානවලට යොමු වෙලා මෙනෙහි කරන්නේ මෙන්න මේ විදිහටයි කියලා. ඉතින් අද මම මේ වෙලාවේ මේ ප්‍රමාණයෙන් අද දවසට කියලා දෙන්න ඉදිරිපත් කරගත්ත ටික අවසන් කරනවා. අද සමාජික පින්වතුනුත් යම් ප්‍රමාණයක් අඩුයි වගේ පේනවා. ඒ වුණත් ඒ පින්වතුන්ට අනාගතයේදී මේක අහන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තිබෙනවා. හොඳට මේ ගැන අහන්න, හොඳට හිතන්න, මෙනෙහි කරන්න. ඒ වගේම මේ මෙනෙහි කරන්නා වූ හිතකටත් මේ අරමුණු වෙන්නේ ධර්මයක්මයි. මේ කරුණ හොඳට අවබෝධ කරගෙන වටහාගෙන තේරුම් අරගෙන මේ ප්‍රතිපදාවේ ගමන් කොටේ කාන්තෙන්ම සෑම දිනාටම ධර්ම අවබෝධය, නිර්වාණ අවබෝධය ඒ කාන්තෙම සුවසේ සිද්ධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අප්‍රමාණ පින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඉතාම වටිනා ධර්ම කරුණු ටිකක් රැස් කරගන්න පුළුවන් වුණා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බොහොම පිං. මම අහන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි කුසල ධර්මයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයෙන් මෙනෙහි කරන විට ත්‍රිලක්ෂණය අරගෙන මෙනෙහි කරනකොට කොහොමද කරන්න ඕනේ කියලා. දැන් ජයන්ත මහත්තයාගේ ඉසතිය ඇහුවා අර මේ පූජා භාණ්ඩ වගේ වෙනකොට රූප සංඥාවක් නේද කියලා. එහෙම නැතුව ස්වාමීන් වහන්සේ දැන් අපි හිතමුකෝ උපෝසත සීලයක් සමාදන් වෙලා ගිය සතියේ මම සමාදන් වුණා. එතකොට ස්වාමීන් වහන්සේ මේ සතියේ ප්‍රත්‍යවේක්ෂා කරනවා නම් මම හිතන්න ඕනේ මම මේ වෙලාවේ කාමාවචර ඥාන සංපයුක්ත සංකාරික කුසල සිතක් තිබුණා. ඒ සිතේ මේ චෛතසික වැඩ කරා. ඒවා ඒ පවාරණය කිරීමෙන් පස්සේ නැති වෙලා ගියා. දැන් තියෙන්නේ මට මේ ආකාර සමහර විට උපේක්ෂා සහගත සිතක් ඒකේ තියෙන අරමුණු කියලා. ඒ විදිහටද ස්වාමීන් වහන්සේ? එහෙම නැත්නම් ඒක කළ යුතු ආකාරය ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. ඒ කියපු විදිහට මෙනෙහි කරන්නත් පුළුවන්. ඒක ප්‍රතිවේක්ෂා කිරීම වශයෙන් තමන් කරපු දේවල් මෙනෙහි කරගෙන යනවා. මේක අදට නෑ කියලා, දැනට නෑ, ඒක එතනම නැති වෙලා විනාශ වෙලා ගියා කියලා මෙනෙහි කරනවා. ඒකත් හරි. තවත් තිබෙනවා බලන බැලීම් ක්‍රමයක්. කුසල් සිත වශයෙන් බලනකොට දවසක් සිල් සමාදන් වුණාම ඒ දවස තුල පහළ වෙච්ච කුසල් සිත් ටික ඔක්කොම මෙතන එක හිතකින් අරමුණු කරන්න බෑනේ.
එතකොට Tamanට තේරෙනවා මම සීල් සමාදන් වෙනකොට මට පහළ වෙච්ච සිත. ගාථාවක් කියනකොට පහළ වෙච්ච සිත. නමස්කාරයේ කියනකොට පහළ වෙච්ච සිත අරමුණු වෙච්ච හිත. ශික්ෂාපද කියනකොට පහළ වෙච්ච හිත. ওই විදිහට සීලයට යටත්ව දවස් 30 වරින් වර ඒ පහළ වෙච්ච සිතුවිලි අවස්ථා මතක තියෙන ඒවාත් තිබෙනවා අමතක වෙච්ච ඒවාත් තියෙනවා. ඔක්කොම එක පෙළට පෙළගස්සලා එක තීරුවකට පිළිවෙලකට කරන්න බෑ. මෙතනදී මතු කරගන්න පුළුවන්කම තිබෙන්නේ විශේෂ ඒ සීල සමාදානයේ තුල සීලය අරමුණු කරගෙන කරපු විශේෂිත චිත්ත ඒකාග්‍රතාවයේ මුල් කරගෙන පහළ කරගත්ත ඒ අවස්ථා ටික අරමුණු කරන්න ඕනේ. ඒ අවස්ථා ටික අරමුණු කරනකොට මට මේ විදිහට හිතුණා. මේ විදිහේ හිතුවා. මේ විදිහට කල්පනා වුණා. මේ විදිහට සීලය ගැන මෙනෙහි කරා කියලා ඒ එදා කරපු ඒ සිතුවිලි ටික මෙතෙන්ට ඇදලා ගන්න බලන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ටික ඒ හරියට හිත මෙහෙන් යවලා අරමුණු කරන්න බලන්න ඕනේ. අරමුණු කරන්නට බලනකොට මේ දැනෙන එකක් තමයි මෙහෙන් හිත ඒවට අරමුණු කරනකොට ඩිංගක් වෙලා මෙනෙහි වෙලා තිබිලා නිකන් අරමුණෙන් ගැලවිලා යනවා හිත. දැන් අපි මේ වෙලාවේ හිතකින් ඒ පරණ හිත අරමුණු කරනකොට ටික වේලාවක් ඒක තිබිලා ඒ අරමුණු වෙලා නැති වෙලා යනවා. ඒක ඇවිල්ලා මේ වර්තමානයේ අරමුණු අතීත අරමුණ විනාශ වී යෑම වශයෙන් සිද්ධ වෙනදී. ඒක වෙන්න හේතුව ඒ සිත වැඩි කාලයක් තිබුණේ නැහැ එදා ශීල සමාදන් වෙච්ච දවසේ. ඒක ඇති වෙලා මට පස්සේ සිතකට පරිවර්තනය වුණා. බැලුවොත් එහෙම ඒ හිත කොච්චරක් වෙලා තිබුණාද? වන්දනා කරන හිත කොච්චරක් වෙලා තිබුණාද? ගාථා කියන හිත කොච්චරක් වෙලා තිබුණාද කියලා මෙනෙහි කරගෙන ගියාන් පස්සේ ඒක වැඩි වෙලාවක් තිබුණේ නැහැ. දැන් හිතෙනවා ඒ වගේ හිතක් වැඩි වෙලාවක් තිබුණා නම් කොච්චර අගේද කියලා. ඒ වුණාට ඒක එහෙම වෙලා නැහැ. වෙලා නැත්තේ ඒ සිතිවිලි වලට එහෙම දිගට රැඳී පවතින්න පුළුවන් හයියක් ගැම්මක් ශක්තියක් තිබිලා නැහැ. ඒක නිසා ඒව කැඩිලා තිබෙන්නේ. අපි කැමති වුණත් නැතත් පැතුවත් නැතත් ඒවට එහෙම දිගට හයියට ගැළපෙලා ඉන්න පුළුවන් කමක් නැහැ අපිට මේ මෙනෙහි කරගන්න. එහෙම ගතියක් ඒක තියෙනවා. වචනයක් තිබෙනවා අනිත්‍ය කියන්නේ ඇයි? කයත් තේන ඡය වීම වශයෙන් කයත් තේන කය ඡය වීම වශයෙන් විනාශ වීම වශයෙන් නැතිවීම වශයෙන් තමයි නැතිවීම අර්ථයෙන් තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඒක නිසා ඒ හිතවිලි එදා පහළ වෙච්ච බව හැබෑව ඇත්තයි. අදට මට මෙහෙම මෙනෙහි කරන්න සිද්ධ වුණේ අතීතයට කියලා කැඩෙච්ච ඉඳයි. ඒ පින්තූරෙම මේ වර්තමානයේ. ඔන්න ඔය විදිහට තමයි ඒක මෙනෙහි කරන්න ඕන වෙන්නේ. ඒ හැන්දෑවේ පිසිල් පවාරණයකට කරනකොට උදේසිල් ගන්නකොට වරින් වර සීලය ගැන හිතනකොට මෙනෙහි කරනකොට මේවා ඔය විදිහට මෙනෙහි කරනකොට හොඳට මේ Tamanට අර අතීත කුසලය වර්තමාන කුසලයෙන් මෙනෙහි කිරීම අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. ඔය විදිහට සිද්ධ වෙන්නේ. තේරුණා ස්වාමීන් වහන්සේ බොහොම පිං. තේරුවන් සම්මා ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් අපි සාමාන්‍යයෙන් සූත්‍ර දේශනාවල එහෙම අහනකොට ඇහෙන දෙයක් තමයි දැන් ආකාශය අනන්තයි කියලා ආකාශානන්ත ඡායතනයට සමවදිනවා. ඒ වගේම විඥානය අනන්තයි කියලා විඥාන ඡායතනයට සමවදිනවා කියලා. ස්වාමීන් වහන්සේ අද වහන්සේ අපිට විස්තර කරපු විදිහට විඥානං ඡායතනයට සමවැදීම සඳහා ආකාසානං ඡායතන සිත පිළිබඳව සිටීමක් කරන බවක් කියවනා. ඒක තවදුරටත් විස්තර කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඒ දෙක වෙනසක් තියෙනවද නැත්නම් එකම දේද මේ දෙපැත්තකින් කියවෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නයි. ඔය
ඔය කියපුවට ඔය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ චතුත්ථ ධානය පාදක කරගෙනයි. චතුත්ථ ධානයේ තිබෙන්නේ උපේක්ෂා ඒකාග්‍රතාවය හරි බලවත්. උපේක්ෂා ඒකාග්‍රතාවයෙන් යුක්ත වෙච්ච හතරවෙනි ධානය හිතට හයියට ගැම්මට ඨිති භාවයට පත් කරගන්න නැතුව ඒක කරන්න බෑ. ඨිති කියලා කියන්නේ හිතලා තියෙනවා. හොඳට Tamanට ඕන විදිහට ගැළවිලා යන්නේ නැතුව පිටවා ගත්තා. ඒකට කියනවා ඨිති භාවය කියලා. අනිත් එක තමයි හෙල්ලෙන්නේ නැහැ. ආනන්ද ඔය රූප වලට එහෙම මෙනෙහි කර කර දුවන හිතකුත් නෙවෙයි. එතන තමයි මේ ආකාසානං ඡායතනෙ එහෙම නැත්නම් අහස කියන එක මෙනෙහි කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් බලන්න සිත උපේක්ෂා සහගත නම් එන අරමුණු එක වැඩි ගණදිනුවක් කරන්න හොඳ මැදිහත් හිතකින් ඇලීමක් නැහැ. සතුටු වීමක් කොහෙත්ම නැහැ. ඔහේ තියෙන දෙයක් එහෙම බලාගෙන ඉන්නවා. සිහිය හොඳට තිබෙනවා. ඒකාග්‍රතාවයේ හරිම බලවත්. එතකොට ඒ අරමුණ ඒකාග්‍රතාවයෙන් බලනවා නම් ඒකාග්‍රතාවයෙන් උපේක්ෂාවෙන් බලනවා නම් එතකොට ඇති වෙන එතනින් මේ හරවනවා මෙනෙහි කරන්ට ඒකට අනුව ආකාශය කියලා අහස පිළිබඳව මෙනෙහි කිරීමක් කරනවා. හැබැයි ඒක ඕනේ තද බල ආශාවකින් කරන එකක් නෙවෙයි උපේක්ෂාවෙන් යුක්තව කරනවා. හිත සමාධි වෙලා තිබෙන නිසා අර අහස කියන එක මෙනෙහි කරගෙන යනකොට අහස සංඥාවක් හැදී එනවා. අහස මෙන්න මෙහිමයි කියලා. හැබැයි එළිය අහස මෙනෙහි කරන්නේ නැහැ. හොඳට කල්පනා කරගන්න එළිය අහස ගැන හිතපු ගමන් වෙන්නේ ආරම්මණයෙන් හිත පිටට යනවා. ආකාශය ගැන හිතනවා එළිය අහස ගැන. අවකාශය ගැන. මේ කරන්නේ ධාන ආකාශ සංඥාව ගැන මෙනෙහි කිරීම. ඒ ආකාශ සංඥාව ඇතුලෙන් හැදිලා එනවා. ඇතුලෙන් ආකාශ සංඥාව හැදිලා ආවන් පස්සේ ඒකේ හිත පිහිටවනවා. ඒකේ ගොඩාක් තියෙනවා. දැන් ඔන්න පැය 2ක් 3ක් 4ක් ওই විදිහට ආකාශ සංඥාවත් එක්ක හිත ගනුදෙනු කරගෙන පිහිටවනවා. ඊට පස්සේ විඥාණයට හිත පරිවර්තනය කරන්නේ ඒ චතුත්ථ ධානයේ ඇතුලේ අහස සංඥාවත් එක්ක උපේක්ෂාවෙන් හිත ගනුදෙනුවක් පැවැත්තුවා හිතක් ඒ තමයි අහස අරමුණු කරගෙන පැවතියා වූ හිත එවත් විඥානය. විඥානං ඡායතනෙට යනකොට අරමුණක් එපායි. ඒ අරමුණ විඥානං ඡායතනෙ ගන්න පිට අරමුණක් නෙවෙයි. කාමාවචර අරමුණක් හොයාගෙන ආවොත් එහෙම හතරවෙනි ධානයෙන් එළියට බහිනවා. මලක් ගැන හිතපු එකක් ගැන හිතාගෙන හිටියොත් එහෙම චතුත්ථ ධානයෙන් එළියට බහිනවා. ශබ්දබද්ද ගැන හිතන්න ගියොත් එහෙම චතුත්ථ ධානයෙන් එළියට බහිනවා. දැන් මේ එළියට බහලා මේ වැඩේ කරන්න බෑ. එතන ළඟම තිබෙන්නා වූ යාළු හිත ගන්න ඕන. ඒ තමයි විඥානං ඡායතනෙට අරමුණු වෙන්නේ විඥාණයට අර ඒ හතරවෙනි ධානයේම ඉඳගෙන චතුත්ථ ධානයේම බැහැගෙන උපේක්ෂාවෙන් යුක්තව මෙනෙහි කළා වූ උපේක්ෂාව පදනම් වූ උපේක්ෂාව හොඳට තිබෙන්නා වූ අහස අරමුණු කරපු විඥාණය මේ පස්සේ හිතකින් හිතනවා. ආකාශයේ යන්තරම් අනන්තයි නම් ඒ අනන්ත අපරිමාණ ආකාශයක් ගැන මෙනෙහි කරේ මෙන්න මේ අනන්ත අපරිමාණ ආකාශයක් මෙනෙහි කරන්නට හැකියාව තියෙන මේ විඥානයයි. ඒක නිසා යන්තරම් අහස අනන්තයි නම් ඒ තරම් ප්‍රමාණයට විඥානය අනන්තයි. කියලා ඒ අරමුණ තමයි ගන්නේ. අනන්ත ආකාශ අනන්ත විඥාන අනන්ත විඥාන අනන්ත විඥාන කියලා මෙනෙහි කිරීමෙන් හැම තැනටම කොතන ගියත් විඥානය විතරයි තියෙන එකටයි දැනෙන්නේ. අන්න ඒ විදිහට තමයි විඥානං ඡායතනෙට හිත හරවන්නේ. ඒකේ ඇත්ත වශයෙන්ම සංඥා ප්‍රභේදයක් තියෙන්නේ. චතුත්ථ ධානය ඉස්සෙල්ලා තිබුණේ ආකාශ අරමුණ දැන් තියෙන විඥාන අරමුණ. අරමුණ වෙනස් කරා. ඒ විදිහට අරුණේ මහත්තයා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි තානාස අප්‍රමාණයෙන් තවත් කාට හරි යමක් ඔතන චූටි දෙයක් අහගන්න තියෙනවා අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ ගෝත්‍ර භූසිත ගැන පොඩ්ඩක් පැහැදිලි කරගන්න ස්වාමීන් වහන්සේ.
මට පැහැදිලි වුණේ අවස්ථා දෙකකදී ගෝත්‍ර භූ සිත පහළ වෙනවා කියලා පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ වශයෙන් ධානයන්ට යනකොට ඊළඟට පුත්තග්ජන භූමියේ අවසාන සිත වශයෙන් සෝවාන් ආදී මාර්ගයන් ඵලයන්ට යනකොටත් තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ ඒකයි ප්‍රථම ධාන සිතෙත් ගෝත්‍ර භූ සිත පහළ වෙනවද පොඩ්ඩක් ඒ ටික පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. පහළ වෙනවා. ඒක පහළ වෙන්නේ ඇත්ත වශයෙන්ම පුතඥයාගේ ධානයට අනුලෝම වයි. ඒ කියන්නේ එතන ගෝත්‍ර භූ කියලා කියන්නේ මේ ආර්ය භූමියටපත් වුණා කියන එක නෙවෙයි. කාම භූමියෙන් එළියට ගියා කියන එකයි. කාම භූමියෙන් උඩට ගියා කියන එකයි. ඒ කියන්නේ අර ආර්ය ගෝත්‍රයටපත් වුණා කියන එක තමයි අර අතෙන්ට ගලපන්න ඕනකම තියෙන්නේ. දැන් චිත්ත වීති දෙකක්නේ. චිත්ත වීති දෙකක් තියෙනවා. ධානයක් කරහා යන චිත්ත වීතිය අර්පණා චිත්ත වීතිය තිබෙන්නේ ධාන නිමිත්ත අරමුණු කරගෙන පරිකර්ම කරන්නා වූ ධාන නිමිත්ත අරමුණු කරගෙන උපචාර වන්නා වූ ධාන නිමිත්ත අරමුණු කරගෙන අනුලෝම වන්නා වූ ධාන නිමිත්ත අරමුණු කරගෙන ඉස්සර වෙලා පහළ වුණා වූ කාමාවචර කුසාසිත අතහැරලා උඩට යන්නා වූ ඒකට කියනවා ධාන තත්ත්වයටපත් වෙනවා කියලා. කාමාවචර මට්ටමේ සිත් පරම්පරාවක් ගියා බව හැබැයි දැන් මෙතනින් එහාට යන්නේ ඊට වඩා උසස් තත්ත්වයටපත් වෙන එකයි කියන්නේ. මාර්ග අවස්ථාවේදී ගෝත්‍ර භූ ඥාන කියලා කියන්නේ ගෝත්‍ර භූ හිත කියලා කියන්නේ එතනත් ගෝත්‍ර භූ තමයි. හැබැයි එතන තියෙන්නේ පෘථග්ජන භාවයෙන් මුදවලා පෘථග්ජන භාවයෙන් ගොඩ කරලා පෘථග්ජන භාවයෙන් ඔසවා තබලා ඉහළ තත්ත්වයටපත් කිරීම වශයෙන් තමයි එතනදී වෙන්නේ. මෙතන තියෙන්නේ කාමාචර භාවයෙන් රූපාවචර තත්ත්වයට යන එක. ওই දෙක වෙනස. බොහොම පිං ස්වාමීන් වහන්සේ තේරුණායි. සිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට මෙතෙන්දි ප්‍රශ්නයක් ආවා. මේ පෘථග්ජනයා කියන්නේ කෙලෙස් තියෙන පුද්ගලයෙක්නේ. එතකොට මේ පෘථග්ජනයා හොඳ ධාන මට්ටමකට යන්න තරම් තත්වයකට කොහොමද හිතපත් කරගන්නේ කියලා. පෘථග්ජනයෝ ඉන්නවා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ඉන්නවා අන්ධ පෘථග්ජනයා, එක්කෙනෙක් ඉන්නවා කල්යාණ පෘථග්ජනයා කියලා. මෙතන කියන්නේ කල්යාණ පෘථග්ජනයා. කල්යාණ පෘථග්ජනයාට පෘථග්ජන භාවයේ හිටියත් පුළුවන් හිත හදන්න. දැන් අපේ බෝධිසත්වයන් වහන්සේ සංසාරයේදී සෝවාන් වෙලා නෙවෙයිනේ පාරමී පිරුවේ. එතකොට සරියුත් මුගලන් ස්වාමින් වහන්සේලා එතකොට අතීතයේ හිටපු ශ්‍රාවකයන් වහන්සේලා සත්පුරුෂ ආශ්‍රය ලබාගෙන උන්වහන්සේලා ධ්‍යාන වැඩුවා. අදත් ඒ වගේ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන කල්යාණ පෘථග්ජනයෝ කෙලෙස් වල තිබෙන සැර බව දැනගෙන ඒවා හොඳ නෑ කියලා දැනගෙන ඒවා යට කරලා විස්කම්බණය කරලා කියන්නේ කුසල් හිත් වැඩියෙන් වැඩලා වටලා අරවට එන්න දෙන්නේ නැතුව පාලනය කරන්න පුළුවන් හිතක් හදා ගන්නවා. එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්න මාර්ගඵල ලබන්න කලියෙන් පුළුවන්. එහෙම කරනවා කට්ටිය. අනිත් එක ඔය ප්‍රත්‍යඥයන්ට ඔය ධානය තිබෙන්නා වයි ඉන්නවා. සමහර අය අපි දැකලා තියෙනවා හොඳට පැය 2 3 4 5 7 8 පුළුවන් ඒවට සමවැදලා ඒවත් එක්ක හිත හසුරවන්න පුළුවන්. එහෙම ශක්තියක් තියෙනවා. ඒක කරන්න පුළුවන්. හොඳ ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. ඉන්ද්‍රිය සමතත්වයක් තියෙන්න ඕන. ඒ වගේම භාවනා කිරීමේ කුසල ඡන්දයක් තියෙන්න ඕන. මේ තව එකක් තියෙනවා මේ කාලේ මේ සමහරු ඔය එක එක්කෙනාගෙන් ධ්‍යාන එහෙම ලබාගෙන ඔය හැමතැනම කියනවා මේ පළවෙනි එක තිබුණා දෙවෙනි එක තිබුණා තුන්වෙනි එක හතරවෙනි එක සමහරු හතරවෙනි ධ්‍යානෙන් ඇවිදිනවත් කියලා කියනවා කතා එනවා. දෙවෙනි ධ්‍යානෙ ලබාගෙන මම දෙවෙනි එකෙන් තමයි ඇවිද්දේ තුන්වෙනි එකෙන් හතරවෙනි එකෙන් ඇවිල්ලා එහෙම කරන්න බෑ ඒක. ධ්‍යාන සිත් එනකොට හතරවෙනි ධ්‍යානෙන් ඇවිදින්න බෑ. ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයේ ඒකාග්‍රතාව හොඳ ප්‍රතිභාවයක් තියෙන්න ඕනේ. දැන් ඇවිදිනකොට තියෙන්නේ මේ කාය විඤ්ඤාතිය පහළ වෙන ඒවානේ. ඉතින් එහෙම ඒව කරන්න බෑ. ඔය මොකක් හරි ධ්‍යානයක් කියලා වෙන එකක් ඔය මොකක් හරි මනෝමය ඔය
සරකපටයක් ඔය පටලවාගෙන තියෙන්නේ. ධානයට නීවරණ ධර්මයන් විස්කම්බණය වෙන්න ඕනේ, යට යන්න ඕනේ. යට ගිහිල්ලා හොඳට හිත ඒකාග්‍රතාවයට පත් කරගෙන හොඳ ඒකාරම්මණීක හිත එක අරමුණක ආනාපාන සතිය හෝ වේවා මෛත්‍රිය හෝ වේවා මොකක් හරි කසිනියක් හෝ එක අරමුණක හොඳට පවත්වන්න පුළුවන්, හෙල්ලෙන්නේ නැතුව අයින් වෙන්නේ නැතුව හොඳට පවත්වන්න පුළුවන් ගති හදාගත්තාන් පස්සේ එතන තමයි තියෙන්නේ ධ්‍යාන. එහෙම තියෙනවා. කරන්න පුළුවන්. හැබැයි ඒක පාවිච්චි කරලා පස්සේ නිවන් දකින්න මහන්සි වෙන්න ඕන. නැත්තම් එහෙම එතනම ඉන්නවා ඉන්ට වෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අර මේ ප්‍රතිවේක්ෂා කරනවා කියව තැන ස්වාමීන් වහන්සේ මේ ඔය විශේෂයෙන්ම මේ බෝධාන සිත් ඒ වගේම ගෝත්‍ර භූසිත ප්‍රතිවේක්ෂා කරනවා කියන තැනදී ඒක ඇත්තටම චිත්ත වීතියකින්ම හට ගන්නවාද? ඒක වීතිවල හැටියක් ගෙහිම හට ගන්න නැත්නම් හිතලා ප්‍රතිවේක්ෂා කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. මෙහෙම එකක් තියෙනවා ධර්ම ස්වභාවයක් හැටියට ප්‍රතිවේක්ෂා ඥාන පහළ වෙනවා මාර්ගසිත පහළ වුණාට පස්සේ. ඊට පස්සේ මෙනෙහි කරනවා නම් ඒකට තමන් ඕනකමින් කරන්න ඕනේ. සදා සමුදාගතේ ධම්මේ පස්සනේ පඤ්ඤා පච්චවෙක්කිනී ඥානං කියලා තියෙනවානේ. යම්කිසි අවස්ථාවකදී තමන් අරමුණු කරා නම් අවබෝධ කරගත්තා නම් ධර්මයක්, ඒ ධර්මයේ සමුදාගත ධර්මයේ අවබෝධ කරගත්ත ධර්මයේ නැවත ආපසු හැරී බලන්නා වුණොත් ප්‍රතිවික්ෂා ඥානය කියලා තේසත්ත්‍ය ඥාන වල තියෙනවා. ඒක ධර්ම ස්වභාවයක් හැටියට එන එක තියෙනවා. ඒ වගේම අනිත් එක තමයි පස්සේ මෙනෙහි කරන්න ඕන නම් ඒක හිතලා පුරුදු කරලා මතක් කරලා ගන්න ඕන. ධානවලත් එහෙමයි.